අයිබෝවන් සුබ සන්ධ්‍යාවක්. සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කළ ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය. පැත්ත කියත් ඇත්ත කියන හිරු සවස 6:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් ඔබ හමුවන මම ධනුෂ්ක සෙනවිරත්න. මම ශශිකලා කඳුගඩ ආරච්චි. ප්‍රථමයෙන් ප්‍රවෘත්ති සිරස්තල. ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළහොත් වෙනසකට සූදානම්. වරාය නගරය කෙටුම්පත ගැන රජයෙන් පැහැදිලි කිරීමක්. සුප්‍රීම උසාවිය ප්‍රකාශ කරනවා නම් මූලික ව්‍යවස්ථාවට පටහැනි කියලා එක අපි ඉවත් කරමු. ඒක න තර්කයක්ද? කොටි සංවිධානය ප්‍රවර්ධනය කළ 5 දෙනෙක් යාපනයේදී සහ කිලිනොච්චේදී අත්අඩංගුවට. කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් කුරුණෑගල තිත්තවැල් ගාලට සංචරණ සීමා. හොරබඩු ළඟ තබාගත් දැරණියගල සභාපති රිමාන්ඩ්. පිලිප් කුමරුගේ අවසන් කටයුතු අද. විෂ බීජවලින් ආරක්ෂාවක් සමට සුමුදු සත්කාරයක්. නව පෑස් නැචරල්ස්. කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පිහිටුවීමට අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමත් සමග යළිත් එම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් දේශපාලන කරළියේ පුළුල් කතා බහක් මතුවී තිබෙනවා. මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දුන්නේ අදාළ පනත් කෙටුම්පත මගින් රජය විදේශ ආයෝජකයන් සඳහා හිතකර පරිසරයක් නිර්මාණය කිරීම අරමුණු කර ඇති බවයි. දවසේ පුවත. කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව යනු වරාය නගරය තුළ සිදුවන ක්‍රියාකාරකම් පාලනය, කළමනාකරණය සහ නියාමනය සඳහා පිහිටු වූවක්. කොළඹ වරාය නගරය තුළ ව්‍යාපාර හෝ සේවා සැපීම සඳහා අවශ්‍ය බලපත්‍ර නිකුත් කිරීම සිදු කරනු ලබන්නේ එමගින්. ආර්ථික කොමිෂන් සභාවක් පිහිටුවීමේ මූලික අරමුණ වන්නේ කිසියම් ව්‍යාපෘතියක් තුළ ව්‍යාපාර කටයුතු සිදු කිරීමේදී අවශ්‍ය ආර්ථික හා පරිපාලන නිදහස සැපීමයි. මුහුද ගොඩ කරමින් ඉදිවන කොළඹ වරාය නගරයේ සමස්ත භූමි ප්‍රමාණය හෙක්ටාර් 269ක් වන අතර එහි සමස්ත ආයෝජනය ඇමරිකානු ඩොලර් බිලියන 15ක්. මෙම වරාය නගරය ලොව උසස්ම මට්ටමේ කාර්යාල සංකීර්ණ, අතිනවීන සෞඛ්‍ය සේවා, අධ්‍යාපන සේවා, බහුවිධ සේවා පහසුකම්, සැහැල්ලු යාත්‍රාංගන, සුපිරි සාප්පු සංකීර්ණ, හෝටල් සහ විනෝදාස්වාදය සැපීම සඳහා වෙන්වුණු පහසුකම් වලින් සමන්විතයි. මෙම ව්‍යාපෘතිය තුළින් රැකියා අවස්ථා 1,30,000ක් සහ දළදේශීය නිෂ්පාදිතයට 11.5% දායකත්වයක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරනවා. හුදෙක්ම භූමිය පිහිටීම මත රටක් දියුණු වෙන්නේ නැහැ. එහෙනම් ඉතින් අපි මෙලහටත් දියුණු වෙලානේ. මේක වෙලා තියෙන්නේ ඒක පාවිච්චි කරගෙන ඒ අවශ්‍ය ව්‍යුහාත්මක සැකසුම ආයතනික පහසුකම් ඒවා තියනවාද මිනිස්සුන්ට මෙතන ඇවිල්ලා මේ පිහිටීම ප්‍රයෝජනයට ගන්න. එතකොට මේ පිහිටීම ප්‍රයෝජනයට ගන්නට අවශ්‍ය මූලික කොන්දේසි සමහරක් ෆෝට් සිටි ව්‍යාපෘතිය තුලින් ඉෂ්ට වෙනවා. අද ආසියාවට තමයි ලෝක ආර්ථිකයේ ගුරුත්ව කේන්ද්‍රය ක්‍රමයෙන් එන්නේ. ඒ එනකොට විශේෂයෙන් බෙන්ගාල බොක්ක වටේ යම්කිසි ආර්ථික උද්දීපනයක් ඇති වෙයි කියලා හුඟ දෙනෙක් බලාපොරොත්තු වෙනවා. ඒ උද්දීපනය අල්ලන්න මේක පිටිවහලක් කරගන්න පුළුවන්. මෙතන රටේ පොලිස් නීතිය ඕවා මේවට බලපෑම් නැහැ. නමුත් වාණිජ නීතිය ගත්තොත් අපේ රටේ බොහොම දුර්වල අකර්මණ්‍ය තත්වයක තියෙනවා. ලෝකයේ ශ්‍රේණිගත කිරීම වලින් ගත්තාම ලංකාවේ වාණිජ කොන්ට්‍රැක්ට් එක ගිවිසුම ඒක බලාත්මක කර ගැනීමට යනවා දවස් 1318ක්. ඒ කියන්නේ සමහරක් ඒවා ඊට වැඩි, සමහරක් ඒවා ඊට අඩුයි. මෙවැනි හේතුන් නිසා ලංකාවේ වාණිජ ගිවිසුම් ගැන මිනිස්සුන්ගේ විශ්වාසයක් නැහැ. මේක ශ්‍රේණිගත කිරීම අනුව බැලුවම 164 වෙනි තැන තියෙන රටවල් 190ක් ඇතුළේ. එතකොට මේ තත්ත්වයේ යටතේ අපේ ප්‍රමුඛතාවය විය යුත්තේ ලංකාවේම ව්‍යාපාරික කටයුතු දියුණු කිරීම. ඒ කරන අතරතුර කෙටි කාලයක් යම්කිසි පැලස්තරයක් හැටියට මෙවැනි ව්‍යතිරේකයක් යටතේ මේක කරන එක අපිට කාටත් එකඟ වෙනවා ඒක අවශ්‍ය දෙයක් කියලා. එතෙන්දී මේ කලබල වෙන්න නරකයි. මේක රටේ ස්වෛරී බවට හානි වෙනවා රෝමේවා කියලා. ඒක මොකද අපිට පූර්වාදර්ශ තියෙනවා. කටුනායක, බියගම, සෝන් වල එහෙම දෙයක් උනේ නැහැ. විදේශ ආයෝජකයෝ ඇවිල්ලා ඒගොල්ලෝ මේ ව්‍යාපාරික කටයුතු කරලා මිනිස්සුන්ට රස්සාවල් සපයලා අපේ අපනයන වර්ධනය කරලා ඒගොල්ලෝ කීයක් හරි හම්බ කරගත්තා. විදේශ ආයෝජකයෝ එන්නේ බදු සහන වලට නෙමෙයි. ඒගොල්ලෝ එන්නේ යම්කිසි ගිවිසුමක් අත්සන් කළා ඒක බලාත්මක කරගන්න අවශ්‍ය ක්‍රමවේදයන් තියෙනවා. දැන් මේක ඇතුලේ අත් වශයෙන් මේ ක්‍රමවේදය දීලා තියෙනවා. ඒව හොඳ දේවල්. දැන් මෙතනත් අරමුණ වෙන්නේ අර යට
පොළොව හදපු නිසා CHEC සමාගමට යම්කිසි කුලී වලින් ආදායමක් උපයා ගැනීම හැකියාවක් තියෙනවා. නමුත් ඒගොල්ලෝ කැමති පුළුවන් තරම් විවිධාකාර රටවල් වල විවිධාකාර සමාගම් වලට ඒ කුලී ගෙවන්න පුළුවන් කට්ටියට ඒව දෙන්න. ඒකෙන් තමයි ඒගොල්ලෝ හම්බ කරගන්නේ. එහෙම නැතුව චීනායට විතරක් දීමක් කියලා මෙතන අදහස් වෙන්නේ නැහැ. පොළොව කියන එකට ආයෝජනය කරලා තියෙන්නේ චීන. නමුත් ඊට උඩින් ඒ ගොඩනැගිලි සඳහා ඒ ගොඩනැගිලි වල කරන ව්‍යාපාරික කටයුතු සඳහා ඒවට වෙන වෙන රටවල් වලින් ආයෝජන එන්න ඕන. ඒක තමයි මේකේ මූලික අරමුණ. ඒතර ඒ ආයෝජන ඉන්දියානු ආයෝජන නම් තවත් හොඳ. ඇමරිකානු ආයෝජන නම් තවත් හොඳ. ඒ තුලනය කිරීමක් ඒ කම්පැනි කරගන්න. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පිහිටුවීමට අදාළ පනත් කෙටුම්පතින් ව්‍යාපාර සඳහා ලබා දී ඇති සහන පිළිබඳව අප විමසා බැලීමක් කළා. ජාත්‍යන්තර වශයෙන් සාර්ථක වෙච්ච මධ්‍යස්ථාන උදාහරණයක් වශයෙන් හොංකොං, ඩුබායි, මලේසියාවේ ලබුවාන් කියන දූපත අතරම තියෙන නීතීන් මලේසියාවේ තියෙන නීති වලට වෙනස්. හැබැයි ලබුවාන් කියන්නේ මලයාසියාවට අයිති ප්‍රදේශයක්. රටවල් ආයෝජකයන් ආකර්ෂණය කරන්න යම් මට්ටමකින් රට පැවතීමේ අවදානමක් නොවෙන්න වෙනස් කරන්න ඕනේ. දැන් අපේ නීති තාමත් මේ අල්පයන් ඒවා සමහර ඒවා බ්‍රිතාන්‍ය කාලේ ඉඳන් තියෙන නීති. ඒව ඔක්කොම නැවත යාවකාලීය කරන්න නම් හුඟක් වෙලා යනවා. ඉතින් මම හිතන්නේ තාමත් ඉක්මනින් ජාත්‍යන්තර වශයෙන් පිළිගන්නා නීති කොටසක් තාමත්ම සුළු භූගෝලීය බිම් ප්‍රමාණයකට ඇති කරන්න තියෙන එකම ක්‍රමය තමයි මේක. රජය කළා තියෙන්නේ ආයෝජකයන්ට වැදගත්ම වෙයි කියලා හිතන කෙතුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන එක. ඊට පස්සේ ඒ ක්‍රියාවලිය හමුවේ සමහර පුද්ගලයන් ඒක ශේෂාධිකරණයට අභියෝගයට ලක් කරනවා. ඒක දැනගෙන තමයි ඇත්තටම සාමාන්‍යයෙන් ඉදිරිපත් කරන්නේ. ඊට පස්සේ ශේෂාධිකරණයේ මේ පෙත්සම් සලකා බලලා ලංකාවේ නීතියට අනුකූල වෙන විදිහට තමයි මේක අන්තිම කෙතුම්පත සම්මත කරන්න ඉඩ දෙන්නේ. දවසේ පුවත ඇක්ටිවේටඩ් චාකෝල් සමගින් දැන් ඉස්සුරි නැති ක්ලීන් හිසකට නව ක්ලියර්මෙන් ඩීප් ක්ලෙන්ස්. කොළඹ වරාය නගරයේ ආර්ථික කොමිෂන් සභාව පිහිටුවීමට අදාළව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව කටයුතු කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කේලිය රඹුක්කැල්ල මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ අදාළ ආර්ථික කොමිෂන් සභාව සහ කොළඹ වරාය නගර ව්‍යාපෘතිය සම්බන්ධයෙන් උද්ගතව ඇති තත්ත්වය පිළිබඳව පැහැදිලි කිරීම සඳහා අද කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී. රටේ යම් කිසි විදිහේ ආందోලනාත්මක තත්ත්වයක් ගොඩ නගන්නට තාමත්ම අසාර්ථක උත්සාහයක යම් කණ්ඩායමක් යෙදෙනවා. ඒක අපිට බොහොම පැහැදිලිව පේනවා. හැබැයි මේකට ඉතිහාසයක් තියෙනවා. මේ වැඩ පිළිවෙල ආරම්භ කරනකොට මම මතකයි අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තු මන්ත්‍රීවකට පාර්ලිමේන්තුව තුල කීවා ගල් කියුබ් මිලියන මගේ යාළුවෙක් කීවා කිව්වා ඉංජිනේරු මහත්තයෙක් 50000ක් දොහම ඕනේ කිව්වා අන්තිමට ශීඝ්‍රී ගලක් කපලා තමයි නතර වෙන්නේ. මේ නතර කරන සටන අතාරින්නේ නැහැ. මේක නතර කරනවා මේක රටේ ගල් වැලි වලට ප්‍රශ්නයක්. ඒ තරම් ප්‍රාථමික මට්ටමට ගිය දේශපාලන වටාපිටාවක් එදා තිබ්බා. නිර්ණායකයේ ව්‍යවස්ථාදායකයේ අධිකරණය අපි මෙතනින් බයිපාස් කරලා නැහැ. මේ කියන කරුණු 100%ක් අසත්‍යයි. මේ භූමිය රටේ භූමියට එක්කාසු කිරීමේ ගැසට් පත්‍රිකා අත්සන් කරලා තියෙන වජිර අබේවාදන මැතිතුමා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමක් කරලා තියෙනවා. ඒ නිසා මූලික තර්කය වන මේ භූමිය චීනයට යතිපේ සිටියේ නැහැ කියන එක පුස් තර්කයක් නෙමෙයි. මේ මූලික ව්‍යවස්ථාවට එකඟයි කියලා රජයේ නීතිපතිවරයා අපිට දන්නලා තියෙනවා නිල වශයෙන්. ඒ නිල වශයෙන් දැන්නුවාට පසුව තමයි මේ කටයුතු එතනින් ඉදිරියට අපි ගෙනිච්චේ. මම හිතන්නේ විජේදාස රාජපක්ෂ මහත්මයා මේක නොදැක්කයි කියලා මම විශ්වාස කරන්නේ නැහැ. හැබැයි විජේදාස රාජපක්ෂ මහත්මයා මහා ද්වේෂයකින් තමයි මේ සම්බන්ධව කතා කරන්නේ. මම ඒකට කනගාටු වෙනවා. මේ රටට අහිතකර වැඩක්. වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා, මහින්ද රාජපක්ෂ මහත්මයා රජය කරන්නේ නැහැ කියන සහතිකය අපි දෙනවා. අපේ මේ රටේ කෑලි කෑලි විකුණන වැඩපිළිවෙල අපි කරන්නේ නැහැ කියන සහතිකය දෙනවා. අපි මාධ්‍යයත් එක්ක සෙල්ලම් කරන්නේ නැහැ. අපි රටේ ජනතාවත් එක්ක සෙල්ලම් කරන්නේ නැහැ. අපි කරන සෑම වැඩක්ම බොහොම පැහැදිලිව ජනතාව ඉදිරියේ අපිට සාධාරණීය කරන්නට පුළුවන්. ජනතාව ඉදිරියේ කරුණු ඉදිරිපත් කරන්නට පුළුවන්. සුප්‍රීම උසාවියේ ප්‍රකාශ කරනවා නම් මූලික ව්‍යවස්ථාවට පටහැනී කියලා ඒක අපි ඉවත් කරනවා. ඒක න තර්කයක් නෑ. ඒ නිසා රටේ ව්‍යවස්ථාවට අනුකූලව කටයුතු කිරීමට සෑම අවස්ථාවක් බලබලා දීලා තියෙනවා. අලුතෙන් රැකියාවල් 83000ක් හදන්න පුළුවන් ක්‍රමවේදයක්. මේක මෙගාපොලිස් මිනිස්ට්‍රි එකෙන් පෙර කාලේදී ඒ අයම කිව්වා මේ තියෙන්නේ 83000 new jobs. මේ 83000කට රැකියාවල් දෙනවා කියලා කියන්නේ ඩොලර් වලින් පිටරට යන්නේ නැතුව ලංකාවේ ඉඳලා ජොබ් එකක් කරගන්න පුළුවන් කියලා කියන්නේ ඒ අයට ඒ අයගේ අනාගතේම ගොඩ ගන්න පුළුවන් වෙන තරම්. ඒ විදිහට හදන්නට නම් ඒ ආයෝජනය මේ රටට ගලායන්නට ඕනේ. දුබායි වලට සිංගප්පූරුවට නිකම්ම ගිහිල්ලා ආයෝජනය ආවේ නැහැ. ඒ ආයෝජන ආවේ ඒ රටේ ඒ ක්‍රමවේදයන් හදපු නිසා. යුද්ධයෙන් අපි වැට කාලා අවුරුදු 30ක් අපි ඊට පස්සේ ටර්නින් පොයින්ට් එකක් ආවා. යුද්ධය අවසන් කෙරුවා. ඊට පස්සේ අපි දැක්ක නැවත වරක් රට දැවැන්ත
නිරන්තර ලෙස සංවර්ධනය වෙනවා. ඒ වගේම මේ අලුත් හැරවුම් ලක්ෂ්‍ය එනවට සමහර අය කැමති නැහැ. මේ පනතේ කිසිම තැනක් චීනයේ කොලොනියක් වෙනවා කියලා කොහෙතනකවත් නැහැ. මේ පනතේ මෙන්න මේ අහවල් වගන්තිය ඔස්සේ චීන කොලොනියක් වෙනවා මේක. ඒ නිසා මේ පනතට ඉඩ දෙන්න එපයි කියලා ශ්‍රේෂ්ඨාධිකරණයට කියන්න පුළුවන්. ඒ කියන්නේ මාධ්‍ය. ඒක කියන්නේ මිනිසුන්ගේ මුලා කරන්න. මිනිසුන්ගේ කුලප්පු කරන්න. අපි සාමාන්‍යයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 1.5ක් විතර තමයි එන්නේ අවුරුද්දකට. ඉතින් එවැනි සාමාන්‍ය එකක් එක සංසන්දනය කරද්දී ඇමරිකානු ඩොලර් බිලියන 15ක් ඊළඟ අවුරුදු 5 තුලදී මේ රටට ආව නම් බලන්න කොච්චර ලොකු වෙනසක් සිදු වෙනවද කියලා. මේ රටේ පොලිසිය නීතිය නැහැ කියලා කියනවා. පොලිසිය නීතිය තියෙනවා. කොතනකවත් කියලා නැහැ පොලිසියේ තියෙන ආධිපත්‍ය මෙතනින් නවතිනවායි. ඒ පනතේ ඉතාමත් පැහැදිලි ලෙස මුගුල්ලේ ගනුදෙනු සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගන්නට අවශ්‍යයි. පාර්ලිමේන්තුවෙන් ඒ අවසරය ලබාගත්තේ නැත්තම් දුන්න ගැසට් එක ඒක අහෝසි වෙනවා කියලාත් මේ පනතේ ලියලා තියෙනවා. ඒ නිසා පාර්ලිමේන්තුවේ බලය කිසි විටක ඒක අඩු වෙලා නැහැ. රටේ මුදල් පනතට පටහැනි වෙලා නැහැ. විගණාධිපතිතුමාට තම බලය තියෙනවා ඒක ක්‍රියාත්මක කිරීමේදී වෙනත් ආයතනත් එක්ක කතා කරලා ඒක කරන්න. රජයේ අතුරුම ඉඳගෙන රජයේ සම්පර්කන වැඩපිළිවෙල සියල්ලටම බාධා කරන මුද්දලෙක්. මේ මුද්දලයා මෙම කරන ප්‍රකාශ තුලින් රජයේ ජාත්‍යන්තරයේ අප්‍රසාදිත ලක්ෂණානේ මොහොත විරුද්ධ ක්‍රියානුකූල පරීක්ෂණයක් ඉදිරියේදී පවත්වන රජය බලාපොරොත්තු වෙනවා. නමුත් එතුමාගේ දේශපාලන වටාපිටාව හැසිරීම සහ ඉතිහාසය රටේ ජනතාව දන්නවා. පක්ෂයක් තුල විනය ක්‍රියාමාර්ග ගැනීමේ ක්‍රමවේදයක් තිබෙනවා. ඒ ක්‍රමවේදය තුල අවශ්‍ය කටයුතු පක්ෂයක් විසින් ඉදිරියට කරනවා. එයා මේක නොකියව තියෙන එක තමයි මට තේරෙන්නේ. මොකද එයා කොහෙන්ද හොයාගත්තේ මේ චීන කොලොනියක් වෙනවා කියලා මේ එවැනි කිසිම කරුණක් මේකේ නැහැ. එක්ක කියවලා නැහැ. නැත්නම් වෙන කවුරු එකක් කියපු එකක් එයා මේ කරට අරගෙන ඒක කියලා තියෙනවා. ඉතින් ඒව වැරදි වැඩ. මම හිතන්නේ පක්ෂයේ යම්කිසි තීරණයක් ගන්න සිදුවෙන එක මම ඒකයි ඒකත් කළ යුතුයි කියලා. වත්මන් ආණ්ඩුව විසින් වරාය නගරය විදේශීය රටවල වහල් ඒකකයක් බවට පත් කිරීමේ උත්සාහයක නිරත වන බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කරනවා. හම්බන්තොට ප්‍රදේශයේදී මාධ්‍ය අමතමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළා. මේ ආණ්ඩුව වෙනමම කොමිසමක් නිර්මාණය කර මේ වරාය නගරය වෙනමම රාජ්‍ය ඒකකයක් බවට නිර්මාණය කරලා ඒ රාජ්‍ය ඒකකය විදේශීය රටවල් වල වහල් ඒකකයක් බවට පත් කිරීමේ කාර්යය මේ වෙන විට ක්‍රියාත්මක කරමින් සිටිනවා. අපි මේ කරන්නට යන දේ ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරලා තිබෙනවා අපේ විරෝධතා. ව්‍යවස්ථා විරෝධී ක්‍රියාව, රටට විරුද්ධව කරන ක්‍රියාව, පාර්ලිමේන්තු බලය පළුදු කරන ක්‍රියාව පරාජය කරන්නට ශ්‍රේෂ්ඨාධිකරණය කටයුතු කරයි කියලා අපි තරයේ විශ්වාස කරනවා. අද මුළු රටම කැඳහැලි බවට පත් වෙලා මුළු රටම බංකොලොත් වෙන තත්ත්වයකට මේ ආණ්ඩුව ගෙනවිල්ලා තිබෙනවා. මේ ආණ්ඩුව තුල මහා භයංකාර අභ්‍යන්තර බල අරගලයක් තිබෙනවා. දැන් ආණ්ඩුවේ සියලු දෙනාම තමන්ගේ පූර්ණ අවධානය යොමු කරලා තිබෙන්නේ මේ බල අරගලය කොහොම හරි ජයග්‍රහණය කරන්න. ඊළඟට කවුද බාරගන්නේ රට? කොහොමද ඊළඟට මේ රටේ සින්නක්කර ඔප්පුව තමන්ගේ සමාජිකයට ලබා දෙන්නේ? මේ ආණ්ඩුව පත් උනේ මේ රට බේර ගන්නවයි කිය. බේර ගන්නව නෙමෙයි ලහිලහියේ අපේ රට වෙන්දේසියකට ලක් කරලා තුට්ටු දෙකට අපේ රටේ සම්පත් විකුණන යුගයයි අද ක්‍රියාත්මක වෙමින් පවතී. මම රටදෑ වෙනුවෙන් පෙනී සිටින සියලුම ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට කියන්න කැමති ඔබලාගේ ජීවිත ආරක්ෂා කරන්නට සමගි ජන බලවේගය අපි සූදානම්. කොළඹ වරාය නගරයේ ආර්ථික කොමිෂන් සභාව පිහිටුවීමට අදාළ පනත් කෙටුම්පත ජනාධිපතිවරයාට සහ රජයට ප්‍රහාර එල්ල කිරීම සඳහා යොදා ගැනීම වැරදි සහගත බව කෝට්ටේ ශ්‍රී කල්යාණ ශ්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක ආචාර්ය අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර හිමියන් පවසනවා. උන්වහන්සේ මේ බව සඳහන් කළේ අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා උන්වහන්සේ බැහැදකීමට පැමිණි අවස්ථාවේදී දේශපාලනඥයොත් දේශපාලන පක්ෂවල අයත් මන්ත්‍රීවරුත් මේ කිසිවක් නොදැන නොකියවා අදහස් ප්‍රකාශ කරනවා. මොකද මේක ආණ්ඩුවට ප්‍රහාර එල්ල කරන්න ජනාධිපතිතුමාට ප්‍රහාර එල්ල කරන්න කාරණයක් වශයෙන් යොදා ගන්නවා. ඒක වැරදි. කැබිනට් සාකච්ඡාවක් තිබුණා. කැබිනට් එකට ඉදිරිපත් කළා නායක ස්වාමීන් වහන්සේ කැබිනට් එක අනුමත කළා. කැබිනට් එකේ අනුමැතිය ලබා ගැනීමෙන් පසු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ඒකට දැන් පාර්ලිමේන්තුව ඉදිරියේ තිබෙන්නේ නැති බිල්ල මවාපාල ජනතාව බිය ගැන්වීමේ වැඩපිළිවෙලක් කියලා. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට නීතිය ආධිපත්‍යයට සම්පූර්ණයෙන් යටත්ව තමයි වැඩ කෙරෙන්නේ. මේ අතර මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යුගමගේ මහතා මල්වතු අනුනායක පූජ්‍ය දෙබුල් කුඹුරේ විමල ධම්ම හිමියන් බැහැදකීමට පැමිණි අවස්ථාවේ උන්වහන්සේ පළ කළේ මෙවන් අදහසක්. මේ රට හදන්න අපි කියනවා කෙලින් ඉන්න කෙලින් වැඩ කරන්න මේක එහෙම නැතුව නැමින්ට ගියොත් ඒ රජ කාලේ එක්කනයි රජ කටයුතු මේක කලේ
වැඩවසයින්ගේ යන්න කියනවා නෙමෙයි. මේ මොකක් හරි අදවලට ගන්න ඕනේ. වරාය නගරය දැන් නිර්මාණය වෙලා තියෙන ආකාරය සහ ඉදිරියට පවත්වාගෙන යාම සඳහා ඉදිරිපත් වන යෝජනාවලිය අනුව ඉතාමත් පැහැදිලි මේ රට තුළ වෙනත් රටක ප්‍රාන්තයක් බිහි වෙන්නට යන බව. මේ සම්පත් ආරක්ෂා කර ගැනීම සඳහා රජය ඉදිරිපත්ව කටයුතු කරાવી කියලා විශ්වාසයෙන් තමයි 69 ලක්ෂයක් ඡන්දය පාවිච්චි කළේ. ඒක හොඳට මේ රජය මතක තබා ගත යුතුයි. ඒ නිසා රජයට අපි කියන්නේ අනවශ්‍ය ප්‍රශ්න ඇති කරගන්න එපා. රටට හානියක් නොවන පරිදි මත උපදින පරම්පරාවට හානියක් නොවන පරිදි ඊටාම සාධාරණ ආකාරයට මේ කටයුත්ත සිද්ධ කරන්න කියලා. කවුරු මොන ආයෝජකයෙක් ආවත් අපේ රටේ තියෙන නීතිය ඒ ප්‍රදේශයේ ක්‍රියාත්මක විය යුතුමයි. අපේ රටේ නීතියට ඉහළින් එයාට යන්න බෑ. මේවා කරන්නේ අපේ රටේ මිනිස්සුන්ගේ සුභසිද්ධිය වෙනුවෙන් නම්, අපේ රටේ යාපත වෙනුවෙන් නම්, අපේ රටේ මිනිස්සුන්ට ඒකෙන් විපුල ප්‍රයෝජන ලැබෙන්නට ඕනේ. අපේ රටේ ඉදිරි ගමනට මහා විශාල දැවැන්ත හයියක් ලැබෙන්නටත් ඕනේ. එහෙම නැති ආයෝජන වලින්, එහෙම නැති ව්‍යාපෘති වලින් අපිට වැඩක් නැහැ. ආයෝජන ගේන්න ඕන. ආයෝජන ගේනවා වගේම මේ රටේ නිදහස, ස්වාධීනතාවය, රටේ ස්වෛරීභාවය ආරක්ෂා කර ගැනීම අවශ්‍යයි. ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයක් තියෙන රටක්. අපි ඒවට විරුද්ධව කවර හෝ ආකාරයක තර්ජනයක් එල්ල වෙනවා නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විදියට ඒ මතවාදයන්ට විරුද්ධව පිසටන් කරනවා. මේ නගරයට ලංකාවේ රුපියල් වලින් මේකට ආයෝජනය කරන්න බෑ. මේකට පුළුවන් පිටරට තියෙන කළු සල්ලි ගේන්න. එහෙනම් මේක සම්පූර්ණයෙන් කළු සල්ලි සුදු කරන තැනක්. එහෙම වෙන්නේ නැහැ. මේ පෝට් සිටි ව්‍යාපෘතිය one stop shop එකක්. ආයෝජකයන්ට මිත්‍රශීලී පරිසරයක් නිර්මාණය කරන්න තමයි අපි මේ පරක් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා තියෙන්නේ. මම කනගාටු වෙනවා විජේදාස රාජපක්ෂ මහත්මයා වගේ උගත් മന്ത്രിවරයෙක් Tamanට ඇමතිකමක් නොලැබීම නිසා ඇතිවෙච්ච කනගාටුව තුල මේ වගේ ක්‍රියාකාරකම් වලට යන්නේ. විජේදාස රාජපක්ෂ භූමිකාව මම එදා අනුමත කරෙත් නෑ, අද අනුමත කරන්නෙත් නෑ. එයා ආණ්ඩුවට තේරිලා ඇති මෙයා ප්‍රතිපත්තියේ ඉන්නේ නැහැ. එහෙට පයින්නවා මෙහෙට පයින්නවා. ඒක හන්දා ආණ්ඩුව එයා ගැන විශ්වාසයක් තියලා නැහැ. ඒක හන්දා ඇමතිකමක් තියලා නැහැ. ඒක හන්දා මේ වෙලාවේ ආණ්ඩුවට විරුද්ධව යම් යම් දේවල් කතා කරනවා. දැන් උනත් එයාට ඇමතිකමක් දුන්නොත් එයා නැවතත් ඔය කියපු සේරම දේවල් අමතක කරලා සමාවත් අරගෙන එකට හිටගනි. ගොඩක් විවේචනය කරන උන්නහලගේ පැටිකිරිය බැලුවම ආණ්ඩුවෙන් එක එක දේවල් ඉල්ලනවා. ඒ ඉල්ලනවල් දෙන්න පුළුවන්. මස්ට්‍රාත්තල් ඉල්ලනවා පපුවෙන්. එහෙම දෙන්න පුළුවන්. ඒ මස්ට්‍රාත්තල නොදියුනම ඊට පස්සේ හදනවා රැල්ලක්. යහපාලනය හදලා යහපාලන කඩේ ගිය උන්නහලා යහපාලනය හදාගත්තු ආණ්ඩුව කරගන්න බැරි වුණාට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට අපේ ආණ්ඩුව ඉදිරියට ගෙනියන්නත් රටේ ජනතාව ආරක්ෂා කරගන්නත් හයියක් කොන්දක් අපිට තියෙනවා. ඔය ගරිබුදු වලට බය වෙන්නෙත් නෑ අපි. විදෙස්ගතව සිට මෙරටට පැමිණෙන පිරිස් අතර COVID-19 රෝගීන් වාර්තා වීම ඉහළ යාම හේතුවෙන් එලෙස පැමිණෙන පිරිස් සීමා කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශයන්හි අවධානය යොමු වී තිබෙනවා. එමෙන්ම අද දිනේ තවත් COVID ආසාදිතයන් 168 දෙනෙකු වාර්තා වීමත් සමග මෙරට සමස්ත COVID-19 ආසාදිතයන්ගේ සංඛ්‍යාව 96354ක් දක්වා ඉහළ ගියා. මේ අතර කුරුණෑගල හිරිපිටිය තිත්තවැල්ගාල ගම්මානයෙන් COVID-19 ආසාදිතයන් 29 දෙනෙකු වාර්තා වීමත් සමග එම ගම්මානයට සංචාරණ සීමා පැනවීමට කටයුතු කළ බව ගණේවත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය නාරද රණසිංහ මහතා සඳහන් කළා. ගෙවුණු දිනේ වැඩිම ආසාදිතයන් පිරිසක් වාර්තා වූයේ කළුතර දිස්ත්‍රික්කයෙන්. එම ගණන 23ක්. ඊයේ දිනේ මෙරටින් කොවිඩ් මරණ 7ක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 615ක් දක්වා ඉහළ ගියා. මේ අතර උත්සව සමය වෙනුවෙන් නිකුත් කළ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුගත නොවූ පුද්ගලයින් දිවයිනේ ඇතැම් ස්ථානවලින් වාර්තා වූ බව නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය එස්.එම්. ආනල් මහතා පවසනවා. ඇතැම් පිරිස් මෙම රෝගය බෝවන තැනට කටයුතු කරන බව පෙනී ගිහිල්ලා තියෙනවා. මෙලෙස ඔබ ඔබගේ කාර්යභාරය වගකීමෙන් ඉටු නොකළහොත් මේ සම්බන්ධයෙන් නීතිමය ප්‍රතිපාදන ක්‍රියාත්මක කරන්න වෙනවා. එමෙන්න වසංගත රෝග විද්‍යා අංශය අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළේ විදේශයන්හි සිට මෙරටට පැමිණෙන පිරිස අතර COVID-19 රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් ඇති බවයි. අප්‍රේල් මාසයේ මේ වන විට අපේ රට තුලින් රෝගීන් 3480 දෙනෙක් හඳුනා ගන්නකොට එයින් 538 දෙනෙක් විදේශවල සිට පැමිණ නිරෝධායන වෙමින් සිටිය අය. මේ තත්ත්වයේ යටතේදී අපේ රට තුළට විදේශවල සිට පැමිණෙන අය යම්කිසි විදියකින් සීමා කිරීමක් හෝ පාලනය කිරීමක් ඒ වගේම ඔවුන්ගේ නිරෝධායනය කිරීම දැඩි කිරීමක් කරන්න සිද්ධ වෙනවා. මේ අතර දෙවන පාසල් වාරය ආරම්භ වන්නේ නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ සහ චක්‍ර ලේඛවලට අනුකූල බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. බස්නාහිර පළාත ඇතුළුව මුළු රටේම පෙර පාසල්, පෞද්ගලික පාසල්, සියලුම පාසල් ඒ සියලුම ශ්‍රේණි අප්‍රේල් 19 වෙනිදා විවෘත වෙනවා. ඉතින් ඒකත් ලොකු ජයග්‍රහණයක්. උදා වූ සිංහල දෙමළ අලුත් අවුරුද්දේ හිසතෙල් ගෑමේ නැකත් චාරිත්‍රය අද උදෑසන සිදු කෙරුණා. ඒ පූර්ව භාග 7:16 දී තිබූ සුබ නැකතින්.
සිංහල දෙමළ අලුත් අවුරුද්දේ නැකත් චාරිත්‍රවල දැක්වෙන්නේ හිසට නුගපද්ද, පයට කරඳපද්ද තබා නිල් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නුගමිශ්‍ර නානුද්ද තෙල්දගා ස්නානය කිරීම සුදුසු බවයි. මෙවර සූර්ය සිංහලේ හිරුත් එක්ක තුංගලේ අවුරුදු සැමරුමේ හිසතෙල් ගෑමේ චාරිත්‍රය අද පූර්වභාග 7:10 යෙදුණු සුබ නැකතින් නවගමුව පුරාණ පත්තිනි දේවාල පුදුබිමේදී සිදු කෙරුණා. ඒ කලාකරුවන් ප්‍රදේශවාසීන් ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන් ආයු සැප බල වර්ණ ප්‍රඥා කියන ගුණාංග වලින් සපිරිලා වාසනාවන්ත ලෙස කටයුතු කරගෙන යන තමයි මේදී බලාපොරොත්තු වෙන්නේ. අද පත්තිනි දෙවියන්ගේ අනසක පාත්නාම වූ මේ නවගම විහාරස්ථානයේ සහ මේ දෙවොල ඉස්සරහා තමයි මේ සියල්ල කටයුතු සිද්ධ වුණේ. ඉතින් මම හිතන්නේ සියලු දෙනාටම ඇත්තෙන්ම මම හිතන්නේ සිතක් සාන්තියක් හත් වෙනවා කියන අදහස පෙරදරි කරන තමයි මේ කටයුතු සිදු කරන්නේ. ග්‍රහ රටාවන් අනුව පෘථුවියෙන් බතු වෙන්න පුළුවන් යම් කිසි අහිතකර ශක්තියක් තියෙනවා නම් ඒ වගේම අහසින් එන්න පුළුවන් අපිට අහිතකර ශක්තියක් තියෙනවා නම් මෙන්න මේ දෙකම මගහරවන්න තමයි අපි මේ අද හිසතෙල් ගෑම කරේ. අපේ තියෙන ජන ඇදහිලි අවිචාර විදි අපේ තියෙන ඇවතුම් පැවතුම් කාරණාත් එක්ක සත්පත්තිනි පූජාවකින් තමයි හිරු මුළු රටටම මුළු ලෝකෙටම ආශිර්වාද කළේ. ඒ නිරෝගී භාවයට අවශ්‍ය පසුබිම අවසාන කොටසේ තමයි අපි මේ ඉන්නේ. මේ අතර හිසතෙල් ගෑමේ රාජ්‍ය උත්සවය පෑලියගොඩ විද්‍යාලංකාර මහපිරිවෙනේදී පැවති අතර ඊට මැති ඇමතුරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හිසතෙල් ගෑමේ නැකත් චාරිත්‍රයට එක් වුණේ අගමැති නිල නිවසේදී. මේ අතර උතුරු නැගෙනහිර ඇතුළු දිවයිනේ සෑම ප්‍රදේශයකම පාහේ හිසතෙල් ගෑමේ චාරිත්‍රය ඉටු කිරීම සඳහා ජනතාව එක්ව සිටියේ මෙලෙසින්. මේ අතර හම්බන්තොට යෝජිත වනාලි කළමනාකරණ රක්ෂිතය ගැසට් කරන ලෙසිල්ලා ගොවින් ආරම්භ කළ සත්‍යග්‍රහයට අදට දින 91ක් ගතවන අතර ඔවුන්ද හිසතෙල් ගෑමේ චාරිත්‍රය ඉටු කළේ මෙලෙසින්. මේ අතර දෙහිවල සත්වෝද්‍යානයේ රඳවා සිටින සතුන් වෙනුවෙන්ද හිසතෙල් ගෑමේ චාරිත්‍රය සංවිධානය කර තිබුණා. මධ්‍යම හා බස්නාහිර පළාත ඇතුළුව දෙවැනි ප්‍රදේශ කිහිපයක පවතින වැසි තත්ත්වයේ අඩුවීමක් අනිද්දාගෙන් පසු බලාපොරොත්තු වන බව කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. කෙසේ වෙතත් ඔවුන් අනතුරු අඟවන්නේ වර්ෂාවත් සමග ප්‍රබල අකුණු අනතුරු සිදුවීමේ ප්‍රවණතාවක් ඇති බවයි. පැවති අධික වර්ෂාව හේතුවෙන් හන්තාන තපෝදාරාම විහාරස්ථානයේ ගොඩනැගිලිවලට සිදු වූ හානි පිළිබඳ සොයා බැලීම සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යුගමගේ මහතා සහ බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණරත්න මහතා අද එහි පැමිණියා. වර්ෂාව හේතුවෙන් ගස් කඩා වැටීමෙන් වැලිමඩ කරගස්තොට ප්‍රදේශයේ නිවාස දෙකකට හානි සිදුව තිබුණා. පැවති වර්ෂාවත් සමග ඇති වූ තද සුළඟකින් හිඟුරක්ගොඩ කිරිමැටිය ප්‍රදේශයේ අධිපළති විදුලි රැහැන් කණු 6ක් කඩා වැටී තිබුණේ මෙලෙසින්. පොළොන්නරුව කුමුදුපුර ප්‍රදේශය හරහා හමා ගිය දැඩි සුළඟකින් නිවාස 4ක් මතට මෙන්ම විදුලි රැහැන් මතට ගස් කඩා වැටීමෙන් එම ප්‍රදේශයේ විදුලි සැපයීමට බාධා ලැබුණා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ මධ්‍යම සබරගමුව ඌව නැගෙනහිර වයඹ සහ උතුරු වැද පළාත්වලට තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි. එමෙන්ම බස්නාහිර සබරගමුව දකුණ සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමිටර 75 ඉක්ම වූ තද වැසිද ඇතිවිය හැකියි. විශේෂයෙන්ම මේ වර්ෂාවත් එක්ක තියෙනවා අකුණු අනතුරු ඇතිවීමේ ප්‍රවණතාවයක්. ඊට අමතරව తాවකාලිකව තද සුළං ඇතිවෙන්න හැකියාවක් තියෙනවා. මේ අකුණු අනතුරු වලින් සිදුවන හානි වළක්වා ගන්න නම් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න කියලා අපි ජනතාවගෙන් කාර්මිකව ඉල්ලා සිටිනවා. විද්‍යුත් උපාංග පේන වලින් ගලවලා ඉවත් කරන්න කියලා අපි කියනවා. ඊට අමතරව තනිතලා බිම්වල ගැවසෙන්න එපා, පිට්ටනිය වල ඉන්න එපා, වෙරළා ආසන්නයේ ඉන්න එපා, තේදළු නිලීම් වලට යන්න එපා, ලෝහමය ද්‍රව්‍ය අඩංගු භාණ්ඩ වලින් වැඩ කටයුතු වල නියැලෙන්න එපා කියලා අපි ඉල්ලා සිටිනවා. මේ කාලගුණික තත්ත්වය 19 වෙනිදාන් පස්සේ ප්‍රමාණාත්මකව මේ සන්ධ්‍යා කාලයේ ඇති වෙන වැසි තත්ත්වයන් ක්‍රමයෙන් අඩුවීමක් අපි අපේක්ෂා කරනවා.
LTT සංවිධානය ප්‍රවර්ධනය කිරීමට උත්සාහ කළ බවට සැක කෙරෙන පුද්ගලයන් 5 දෙනෙක් ත්‍රස්ත විමර්ශන කොට්ටාශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියාද් බිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පැවසුවේ යාපනයේ ප්‍රදේශයේ සිව් දෙනෙකු සහ කිලිනොච්චිය ප්‍රදේශයෙන් එක් අයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි. දැන් තවත් දේශීය පොත් කිහිපයක් සමගින් රටවටා හිරෝ. රටවටා හිරෝ. ජාතික ජල සම්පාදන මණ්ඩලයට අයත් දැරණේගල කුඹුරුගමු ගබඩාවෙන් අතුරුදන් වූ බව කියන ජලමාපක 447න් 98ක් ලක් තබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් දැරණේගල ප්‍රාදේශීය සභාවේ සභාපති ලක්ෂ්මන් රාජකරුණා අවිස්සාවේල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළඹෙන 19 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ළංගම බස් රථයක් තංගල්ල ඩිපෝවට ඇතුල් කිරීමට යාමේදී එය අසල සිටි කාන්තාවක් යටවන ආකාරය CCTV කැමරාවක සටහන් තිබුණා. අදාළ කාන්තාව සිද්ධියෙන් ජීවිතක්ෂයට පත් ඇති අතර එම ස්ථානයේ සිටි කිසිවෙකුත් අනතුර සිදුවීමෙන් පසු මද වේලාවක් ගත වනතුරු කාන්තාවගේ දිවි බේරා ගැනීමට ඉදිරිපත් නොවූ ආකාරය දක්නට ලැබුණා. මිනිපේ වේරගන්තොට මොරයාය ප්‍රදේශයේ නිවසක් අසල රවතා තිබූ යතුරුපතියකට වන අලියෙකු පහර දෙන ආකාරය පුද්ගලයෙකු රූගත කර තිබුණා. ඔක්කම්පිටිය මාලිගාවිල මිනිපුරගම දේවාල මංකඩ ප්‍රදේශයේ ඉඩමක ඇද තිබූ විදුලි වැටකින් විදුලි සැර බැදී මිය ගිය වන අලි පැටවෙකුගේ සහ තවත් වන අලියෙකුගේ සිරුරු පොලිසිය අවල දැමූ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපෙට පුද්ගලයෙකු ඔක්කම්පිටිය වනජීවි නිලධාරීන් බාරයට ගෙන තිබෙනවා. රටවටා හිරු හිරු සවස 6:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මෙන්න බවට පත් කරනවා. ඇත්ත නොගත් ඇත්ත දැන ගැනීමේ අයිතිය තවදුරටත් තහවුරු කර ගන්නට තිරේ දිස්වන පරිදි හිරු SMS ප්‍රවෘත්ති සේවාව ඔබේ ජංගම දුරකථන ජාලයට අනුව සක්‍රිය කර ගන්න. අපේ එළතම වන්නේ රාත්‍රී 9:55ට. ආයුබෝවන්.